සංකප්පේහි පරේතේසෝ කපනෝ වියජායති සුත්වා පරේසං නිග්ඝෝසං මංකුහෝති තථාවිධෝ කාම හැඟුම් වලින් පිරුණ සිතුවිල්ලට යට උන විට ඔහු යලි යලි එය සිතමින් ගෙවයි දිලින්දෙක් විලසින් ඔහු ගත කරනා දිවියට නින්දාබස් ලැබෙනා විට කරබාගෙන සිටිය විට කිසිවක් කරගත නොහැකිව අත සත්තානි කුරුතේ පරවාදේහි චෝදිතෝ ඒසක්වස්ස මහාගීධෝ මෝසවජ්ජං පගාහති නින්දාබස් ලැබෙනා විට එයින් මිදෙන්නට සිතමින් ගොතා නොයෙක් ලෙස බොරු බස් අවියක් විලසින් දුසිරිත් දොඩමින් හේදෙයි පිළිතුරු වදයක්මය එයත් නොහුට. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තිස්ස මෙත්තේ සූත්‍රයට අදාළ මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් කරුණු ටික තමයි අපි මේ දේශනාවේ මේ දවස්වල ඉගෙන ගනිමින් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ මේ මෙත්තේය රහතන් වහන්සේගේ ඉල්ලීම් පරිදි තිස්ස තරුණයාට මේ කාරණා පෙන්වලා දෙන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි. ඒ කියන්නේ යම් කිසි වටපිටාවක් ඒ දේශනාව කිරීම සඳහා සකස් වෙලා තියෙනවද? ඒ වටපිටාවට ගැලපෙන ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ කරුණු මතු කරන්නේ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරද්දී අපි විශේෂයෙන් මේ කාරණා අපි සිහියේ තබා ගත යුතුයි. ඒකයි ඔබට නිතර නිතර මේ දහම් කරුණු අපි මේ වැඩසටහන් මාලාවේදී මේ කිරණ සූත්‍ර දේශනා යම්කිසි සිදුවීමක් අරබයා යම්කිසි කාරණාවක් මූලික කරගෙන ඒ සිදුවීම අරබයා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ කරුණු දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දේශනාව අහනකොට අපිට තියෙන්නට ඕනේ මේ කරුණු ගැන යම්කිසි වැටහීමක්. ඒ මොකක්ද මේ වටපිටාව කියලා. දැන් අපි දන්නවා මේ තිස්ස කලින් පැවිදිලා හිටපු එයා සිවුරු ඇරලා ගෙදරට ගියා. ඉතින් මෙත්තේ කියන තරුණයා පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් උන්වහන්සේ තමන්ගේ යහළුවා කිරි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ආයිමත් වතාවක් එක් කරගෙන ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දේශනා කරන්නේ. දැන් මෙතෙන්දි පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මුලින්ම මේ මෛතුන සේවනය කාම සේවනය නම් වූ දේ නිසා සිදුවෙන ශෝක වැළපීම ආදී කාරණා සම්බන්ධව. ඊළඟට උන්වහන්සේ තවදුරටත් ඒ කරුණ පැහැදිලි කරනවා. සංකප්පේ පරේතේසෝ. දැන් බලන්නේ කාමය කියලා කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පයෙන් අන්තෙටම යනවා. කපනෝ විය ජායති. ඒකෙම දිලින්දෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු එහිම දිලින්දෙක් කියලා කියන එකේ තේරුම තමයි දිලින්දාට මොකුත්ම නැහැනේ.
දිලිඳු බව කියලා කියන්නේ කිසිවක් නැති බව. එතකොට ධනයක් නැහැ යාට. බලයක් නැහැ. හැකියාවක් නැහැ. මේ කිසිම දෙයක් දිලිඳු කෙනාට නැහැ. එයා සමාජය තුළ බොහෝම අන්ත අසරණ කෙනෙක්. ඒ අන්ත අසරණ භාවය නිසාම ඒ කිසිම ආකාරයක පහසුවක් නැති කෙනා පීඩාවකට ලක් වෙනවා. අන්න ඒ වගේ තමයි සංකප්පේහි පරේතේසෝ. සංකල්ප නම් වූ ස්වභාවයකින් සංකල්පයකින් ඒ කෙනා දිලින්දේ බවට පත් වෙලා සිටිනවා. ඒ කුමක්ද දිලින්දේ බවට පත්වීම? ඒ කාම නිස්ෘත වූ සංකල්පය විසින් එයාගේ හිත යට කරලා. වෙන කිසිම දෙයක් හිතේ නැහැ. එතකොට කුසලයක් හිතේ පිහිටන්නේ නැහැ. ධර්මයක් හිතේ පිහිටන්නේ නැහැ. යහපතක් හිතේ පිහිටන්නේ නැහැ. ඒ කිසිම ආකාරයක දෙයක් හිතේ පිහිටන්නේ නැහැ. එතකොට එයා ඒ කුසලයෙන් ධර්මයෙන් දිලින්දෙක්. ඒ දිලිඳු බව පෙන්වීම තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්ලා දෙන්නේ. කාම හැඟුම් වලින් පිරීලා කම් සැපේට ඇලිලා හිත ඒකින් අන්තයටම ගිහිල්ලා කුසලයෙන් දිලිඳු වෙලා සුත්වා පරේසං නිග්ඝෝසං. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාගේ ජීවිතේටපත් වුණාට පස්සේ අනිත් අය නිඳා කරනවා. නිඳා පහස කරනවා. නොයෙක් නිඳා පහස කරනවා. ඒ නිඳා පහස කරද්දී මං කෝති තථාවිදෝ. ඔහු ඒකෙන් පීඩාවටපත් වෙනවා. නිකන් ඉන්න ලැබෙන්නේ නැහැ. නොයෙක් වචන කියද්දී නොයෙක් දේවල් මිනිස්සු අනිත් අය කියද්දී ඥාතීන් හිතවතුන් මේ පිළිබඳ දන්න අය නොයෙක් දේවල් කියනකොට එයාට ඒක දරා ගන්න බෑ. එයා හැකිලෙනවා. ඊළඟට එයාගේ ස්වභාවය තමයි අත සත්තානි කුරුතේ පරවාදේහි වෝදිතෝ. ඒසක්වස්ස මහා ගේදෝ මෝසවජ්ජම් පගාහති. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා නින්දාබස් ලැබෙන විට එයින් මිදෙන්නට සිතමින් ගොතා නොයෙක් ලෙස බොරුබස් අවියක් විලසින් දුසිරිත් දොඩමින් හේ දෙයි පිළිතුරු වදයක්ම එයත් ඔහුට. ඒ කිසිවක් කරගන්න බැරුව ඉන්න කෙනාට මිනිසු නොයෙක් චෝදනා කරද්දී, මිනිසු බනිද්දී, දොස් කියද්දී, නින්දාබස් ලබද්දී, නින්දා කරද්දී, අපහාස කරද්දී ඒ මිදෙන්න හිතාගෙන නොයෙක් දේවල් ගොතා කියනවා. අනේ මං ආවේ මේකින්ද මෙහෙමයි අරෙහිමයි. ඊට පස්සේ සමහර අය දැන් බලන්න වර්තමානයේ සමහරු පැවිදි කරපු ගුරුවරයාටත් දොස් කියනවා. ඊට පස්සේ මෙන්න මේ වැරද්දින්දයි මං ආවේ මෙහෙමයි මෙහෙමුණා අරෙහිමුණා කියලා නොයෙක් බොරු චෝදනා කරනවා. ඒක මෙයාගේ අවියක් බවට පත් කරගන්නවා. එයාගේ තියෙන දුසිරිත. මොකද දුස්චරිතය? බොරු කීම. ඒ බොරු කීම නම් වූ දුස්චරිතය අවියක් බවට පත් කරගන්නවා. වචනේ නම් වූ දුස්චරිතය අවියක් බවට පත් කරගෙන නොයෙක් පිළිතුරු ලබා දෙනවා. ඒක ඔහුට මහ වදයක්. ඒක ඔහුට මහ පීඩාවක්. එහෙම බවක් ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු ඒකෙන් යට වෙලා තමන්ගේ ජීවිතය අකුසලයෙන් පුරවා ගන්නවා. බලන්න ඒතකොට කුසල වඩන්න ගියපු කෙනෙකුට ඒ කුසලයේ ගැන විශ්වාසයක් නැතිවීම නිසා වෙච්ච දේ. දැන් අපි ගත්තාම සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා මේ වගේ නොයෙක් සිදුවීම්. දැන් බලන්න ගිහි සමාජය අතර මෙහෙම නැද්ද කියලා. ගිහි සමාජය අතර ඔන්න කාලයක් ධර්මය අහන්න යනවා. ධර්මය අහගෙන යනකොට ඒ කෙනා සමහරට තමන්ගෙම තියෙන අඩුපාඩු නිසා සමහර අය ධර්මයෙන් දුරස් වෙලා යනවා. එතකොට එයා දොස් කියන්නේ තමන්ට නෙමෙයි. ධර්මය අහන්න ගිය තැනට, ධර්මයේ කියලා දුන්න කෙනාට, ධර්මය අහන්න තමන්ව පොළඹවපු කෙනාට අන්න දොස් නගන්න පටන් ගන්නවා. දැන් එයාගේ අවිය මොකද්ද? වචනය. දුසිරිත මොකද්ද? වචනයෙන් කරන දුස්චරිතයයි. බොරු කීමයි. ඊළඟට පරුස වචන කීමයි. ඒකින් ඒ කෙනා වැරදි විදිහට තමන්ගේ ජීවිතය හසුරුවා ගන්නවා. බලන්න කොයිතරම් හානියක් කරගන්නවද කියලා. මේ ලෝකයේ පින්වත්නි, මේ දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන කරුණු හරිම විශ්මිත දේවල්. ඒ කියන්නේ කොයිතරම් සත්‍යයක්ද කියලා හිතලා බලන්න. දැන් සමහර අවස්ථාවල අපිට මතකයි ඉස්සර පැවිදෙන්න ඉන්නකොට පැවිදිලා මුල් කාලේ වගේ හිටියා සමහර ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා හරීම නිහතමානී විදිහට දක්ෂ විදිහට බණ කියාගෙන ඉන්නවා. නමුත් කාලයක් යනකොට මේ ස්වභාවය වෙනස් වෙනවා. අවසානයේදී ගුරුවරයාටත් ගරහමින් පිටත් වෙලා යනවා. එතකොට එහෙම වෙච්ච අවස්ථා තියෙනවා.
ඒවයින් අපි දැකලා තියෙනවා වචනේ ආයුධය කරගත්තු විදිය. තමන්ගේ දුස්චරිතය ආයුධයක් බවට පත් කරගත්තු විදිය. ඒවයින් ඒ සත්වයා ඒ තැනැත්තාම පිරීලා ගියා මිසක් ධර්මයේ කියලා දුන්න ගුරුවරයා හෝ ඒවට සම්බන්ධ නොවෙච්චි සත්පුරුෂයන් හෝ පිරිහුනේ නැහැ. පිරිහුනේ ඒ පුද්ගලයාමයි. ඒ තැනැත්තාමයි. තමන්ට ඒ කාමයේ මේ කර්මයේ රැස් කරගෙන ඒ කර්මයේ දායාද උරුමේ බවට පත් කරගන්නවා. දැන් බලන්න සමහර අවස්ථාවල අපිට ගෙවල් වල පවා ඒ වගේ වටපිටාවක් දකින්න ලැබෙන්නේ නැද්ද? සමහර වෙලාවට තමන්ගේ දරුවෝ වැඩිහිටියෝ බවට පත් වෙනකොට වයසට යන දෙමව්පියන්ට ගරහලා නිඳා කරලා නොයේ කකුසල් කරගන්නවා. නුඹලා අපිව හැදුවේ විනෝදෙටයි කියලා චෝදනා කරනවා. ඊළඟට අපිට නුඹලාගෙන් වැඩක් නැහැ දැන්. අපිට යමක් කරගන්න පුළුවන් කියලා අර දරු සෙනෙහසට දෙමව්පියන් තුල තියෙන සෙනෙහසට කීතු වෙන පයින් ගහලා යනවා. මේ වගේ මහා ලාමක අකුසල් වලට යට වෙලා යනවා. මේක සාමාන්‍ය සමාජය තුළ පවතින දෙයක්. ලෝකයේ තුළ පවතින දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේකෙදී පෙන්වලා දුන්නේ ඒ ස්වභාවය ගැන කල්පනා කරලා ඒන් නිදහස් වෙන්න කියලා. මොකද ඒක අකුසල් මාර්ගයක්. ඒක මිත්‍යා ප්‍රතිපදාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළා මිච්ඡා පටිපදම් පටිපන්නෝ හෝති. වැරදි මාර්ගයකට යොමු වෙලා සිටින්නේ. වැරදි දෙයක් අනුගමනය කරන්නේ. ඒ වැරදි දේ තුළ ඒ කෙනාගේ පැවැත්මට අසත්පුරුෂයන් සිටීද ඒකට අනුබල දෙන්න ඒ අය බොහොම ලස්සනට ඒකට එකතු වෙලා එනවා. ඊළඟට සත්පුරුෂයන් කල්පනා කරනවා අහෝ මේ පුද්ගලයා. අහෝ මේ පුද්ගලයාට වූ විපත. අහෝ මේ තැනැත්තා දුගතිගාමී කර්ම රැස් කරගෙන දුගතියේ උරුමකාරී බවට පත් වෙනව නේද කියලා සත්පුරුෂයන් කල්පනා කරනවා. එතකොට අපි බලන්නට ඕනේ පින්වත්නි මේ කාරණාවේදී අපේ ජීවිතයට ගලපලා මේ ධර්මය. දැන් මේ පැවිදි කෙනෙක් අරබයා වෙන්න පුළුවන් මේ දේ කියන්නේ. නමුත් අපේ ජීවිතේට කොහොමද අපි මේ ගලපගන්නේ? අපිට මොනවා හරි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි ඒ ප්‍රශ්نين ගැලවෙන්න අපි බොරු කියලා අනිත් අය රවට්ටලා අනිත් අයට චෝදනා කරලා අපි එහෙම කරන්නේ නැද්ද සාමාන්‍ය ලෝකේ? සාමාන්‍ය ලෝකේ එහෙම කරනවා. එතකොට ඒක වචී දුස්චරිතය. ඒ දුස්චරිතෙන් අනිත් අයගේ චෝදනාවෙන් ගැලවෙන්න, අනිත් අයගේ නින්දාවෙන් ගැලවෙන්න, අපහාසයෙන් ගැලවෙන්න, තමන් අතින් වෙච්ච වැරද්දෙන් තමන් සුදනික් වෙන්න, තමන්ගේ පිරිසිදු බව ඔප්පු කරන්න නොයෙක් දුස්චරිත කරනවා සමහර අය මේ ලෝකේ. පෘථග්ජන ලෝකේ. ඒ නිසා ඒවා දකිනවා නම් ඔබ තුලත් ඒවා තියෙනවා නම් සහ ඔබෙන් බාහිර ඔබ ඒවා දකිනවා නම් ඔබ තුල තියෙන දේ ඔබ දුරු කරන්නට මහන්සි ගන්න ඕනේ. අනිත් අයගෙන් තමන්ට වෙන පීඩාවල් ඉවසා දරා ගැනීමට අනිත් අය සම්බන්ධ කරගන්න අකුසල් වලදී තමන් ඒකින් වැළකීලා වාසය කරන්න ඊළඟට බොරු ආදී කීමෙන් වැළකීලා වාසය කරන්න වචී දුස්චරිතෙන් වළකින්න නිතර කල්පනා කරන්න ඕනේ. මොකද හේතුව ඒ වයින් වෙන හානියෙන් බේරගන්න අනිත් අයට බෑ. ඒකේ උරුමකාරයා බවට පත් වෙන්නේ තමන්මයි. තමන්ටමයි ඒකේ උරුමය ලබන්න තියෙන්නේ. යම් දවසක යම් තැනකදී එහි උරුමය තමන් කරා පැමිණෙනකොට තමනුත් ආයිමත් කර්මයක් විඳවනවා. කර්ම විපාකයේ උරුමකාරී බවට පත් වෙලා සිටින නිසා. ඉතින් ඒ නිසා ඒක අපි නිවැරදි කරගන්න නම් අපි බුද්ධිමත්ව නුවණ පාවිච්චි කරලා තමන්ගේ අකුසලයේ හඳුනා ගන්නට ඕනේ. ඒකෙන් තමයි අපිට ගැලවෙන්න තියෙන එකම ක්‍රමය, එකම මාර්ගය, එකම පිළිවෙල. ඒකෙන් තොරව අපිට ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්ලා දෙනවා තමන්ට චෝදනා කරන කරුණ වලින් යුක්ත වීමයි ප්‍රධාන මහානිය වශයෙන් පෙන්ලා දෙන්නේ. ඒතර තමන් අපි හිතමු කාලයකට ධර්මය අහලා හොඳට ශ්‍රද්ධාවන්තයෝ වගේ ඉන්නවා. තව කාලයකට මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා. තව කාලයකට නිନ୍ଦා පහස කරනවා. තව කාලයකට වචනේ නම් වූ ආයුධය පාවිච්චි කරලා සත්පුරුෂයන්ට ගරහනවා. මේ පව් රැස් කරගන්නවා. මේ වයින් ගිය අය මුරුමේ ලබලා දුගතිය කරා යනවානේ. අපි එතෙන්ට වැටෙන්නේ නැතුව සිටින්නට අපි කල්පනා කරන්නට ඕනේ. තමන්ගේ ජීවිතයේ ඒ තත්වයටපත් වුණොත් ඒකේ විපාකයේ තමන්ම විඳ යුතුයි. ඒකේ විපාකේ අනිත් එකතු වෙච්ච එක බෙදා ගන්න බෑ.
ඒ අය තමන්ගේ විපාකෙ ගෙනියයි. නමුත් තමන් කරපු දේ විපාකය තමන්ට මුරුමයි. මෙන්න මේ අනතුරු දකින්නට ඕන පින්වත්නි. මේ අනතුරු හඳුනාගෙන අපි නිරන්තරයෙන් සිහි කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ඇත්තටම රැකවරණය ලැබෙන්නේ කොහොමද කියන එක. ඒ සඳහා පවතින ක්‍රමය උන්වහන්සේ පෙන්ලා දුන්නා. ඒ තමයි අපේ ජීවිතය සීලයෙන් සම්පූර්ණ කර ගැනීම. ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට අපේ ජීවිතය ධර්මයේ නිතර නිතර සිහි කිරීම. දැන් මේ දහම් පද අහනකොට අහන්න ලැබෙනකොට ඔබ මේ එක එක වචනයක් ගානේ මේවා සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ කියන බලවත් ප්‍රසාදයටපත් වෙන්න ඕනේ. සමහරට Tamante ඒක දියුණු කරගන්න බැරි වෙයි. Tamante ඒක පුරුදු කරගන්න බැරි වෙයි. නමුත් ශ්‍රද්ධාවෙන් ඔබ පිරිහෙන්න එපා. මේ ධර්මය අහනකොට ආයෙත් අහලා ඒ ධර්මය තමන්ගේ හිතේ පිහිටුවා ගන්න උත්සාහ කරන්න. යම් දවසක ඔබට ප්‍රයෝජනයක් ලැබේවි. යම් දවසක ඔබට රැකවරණයක් ලැබේවි. යම් දවසක ඔබට ආරක්ෂාවක් ලැබේවි. ඒ ධර්මයේ රැකවරණය ලබා දෙන්න ධර්මයේ සූදානම්. පුද්ගලයාගේ ස්වභාවය පිරිහුණාට පිරිහුණ පුද්ගලයාගේ ස්වභාවයට ධර්මය ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි ධර්මය කියන්නේ ලෝකේ පවතින ශ්‍රේෂ්ඨම දෙය. ලෝකේ පවතින උතුම්ම දෙය ශ්‍රේෂ්ඨම දෙය කවදාකවත් පහළට වැටෙන ස්වභාවයෙන් යුක්ත නැහැ. සියලු දේවල් වලට ඉහළින් පවතින ධර්මය ලෝකේ පහත් වූ ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. අපි අපේ හිත ශ්‍රේෂ්ඨ කර ගැනීමයි කරන්න තියෙන්නේ. අපේ හිත ශ්‍රේෂ්ඨ කරගන්නේ කොහොමද? සීලයෙන්, ශ්‍රද්ධාවෙන්, ගුණයෙන්. ඒ සීලය, ශ්‍රද්ධාව, ගුණය ආදී මේ කාරණා තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගැනීමමයි අපිට තියෙන උපකාරය ධර්මයේ කරා යන්න. එතකොට අඩුපාඩු අපි දකින්නට ඕනේ. තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි අතීතයේ මෙවැනි ශ්‍රාවකින්ට මේ වගේ අකරතැබ්බවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. සමහරට මේ 30 තරුණයා මේ වගේ අත්දැකීමකට මුහුණ දෙමින් සිටිනවා. මොකද දැන් මේ දේශනාව අවසානයේදී 30 තරුණයා සෝතාපන්න වෙනවනේ. ඒ කියන්නේ මේ අකුසල් මුළුමනින්ම බැහැර කරනවනේ. එහෙමනම් මේ අකුසල් එයාගේ ජීවිතය තුළ තිබිච්ච දේවල්. ඒ තිබිච්ච දේවල් වලින් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ අවවාද කරන්නේ. දැන් සමහර අයට මෙහෙම කිව්වොත් සමහර අය කියයි අන්න අපිට බැන්නා. එතකොට එයාගේ හිත හැකිලෙනවනේ. කොහොමද හැකිලෙන්නේ? දැන් කාට හරි කිව්වොත් එහෙම ඇයි ඔයා බොරු කිව්වේ? ඇයි මේ විදිහට කරේ? මෙහෙම කරේ මොකද කියලා අහද්දි ඒ කෙනාගේ හිත හැකිලෙනවා. ඒ කියන්නේ එයාට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ලැජ්ජාව ඇති වෙලා ලැජ්ජාව නිසා මෙයා මගහරිනවා මිසක් ආයිමත් පැමිණිලා අනේ මට උපකාර කරන්න, මට මේ වරදින් අත මිදෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා කියන්නේ නැහනේ. ගොඩාක් දෙනෙක් කරන්නේ ඒකෙන් ලැජ්ජාවටපත් වෙලා තවදුරටත් බොරු කියමින් ඒ Tamanට උපකාර කරපු කෙනාට ගරහන එක. ඒ ස්වභාවයටපත් වීම තුළ කුසලයේ හිතේ පිහිටන්නේ නැහනේ. අකුසලයට නිත වැටිලා තියෙන්නේ. ඒ නිසා අකුසලයේ උරුමකාරයා යම් විදිහකට විපාකයක් ලබයිද ඒ විදිහට එයත් ඒ උරුමය ලබනවා. ඒ නිසා කුසලයේ උරුමකාරයෙක් වෙන්න නම් අපි කල්පනා කරන්න ඕනේ මේ වචනය බුදුරජාණන් වහන්සේගේ දෙයක්. මේක තමන්ගේ දෙයක්, අපේ දෙයක් නෙමෙයි මේක. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනට අනුව හික්මීම තමන් කළ යුතු දෙයක්. ඒ විදිහට කරනකොට අපේ ජීවිතය රැකවරණය හැදෙනවා. ඒ නිසා මේ 30 තරුණයාට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාම ඇඟුම් වලින් කාමයන්ගෙන් යට වෙච්ච කෙනා හරියට 16ක් වගේ දිලින්දෙක් වගේ ඒ කාමයන් පමණක් මිහිතේ පිහිටුවාගෙන ඉන්නවා. ਉਹ ගත කරන ජීවිතය ගැන සත්පුරුෂයෝ නිඳා කරද්දී ඒ වගේම නොඑක් අවලාද ලැබෙනකොට කරබාගෙන ඉන්න එක ඔහුට මහ පීඩාවක්. ඔහු කරන්නේ මොකක්ද? නිඳාවාස් ලැබෙනකොට වචනේ නම් වූ ආයුධය පාවිච්චි කරලා බොරු කියලා වචී දුස්චරිතය දීලා ඒ දොඩමින් නොඑක් වචන කතා බහ කරමින් ඒක වහනවා. ඒක වහලා පාපී දෙයක් රැස් කරගන්නවා බොරු කියලා. වචී දුස්චරිතය තුලින් සිතත් පිරීලා වචනයත් පිරීලා. ඒ නිසා ඒ වගේ ස්වභාවයකටපත් නොවේ අපේ ජීවිතේ ධර්මයේ තුල පුරුදු කරගන්න අපටත් මේ බුද්ධ වචනේ උපකාරයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අද දවසේදී මේ සදහම් වැඩසටහනේ දායකත්වයේ දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් කමලා මන්ත්‍රීගේ මහත්මිය ඇතුළේ පින්තුන් විසින් රැස් කරගත්තු
සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය දායකත්වයෙන් දරන පින්තුන්ට සැලසෙත්වා. සියලු දෙවියෝද උතුම් ධර්මාබෝධයෙන් සැනසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. අද දවසේ දායකත්වයෙන් දරන පින්වත් කමලා මන්ත්‍රීගේ මහත්මින් නමින් මේ පරිලෝකීය මේ මන්ත්‍රීගේ පියාණන්ට ඒ වගේම බී ලන්දෙවත්තගේ මහත්මිය බුද්ධික සොන්දාර පුතණුවන් සේචන්ද වික්‍රමසුරේන්ද්‍ර පුතණුවන් ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. සසර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. සුජීවත්ව සිටින ඒ දියණියගේ සහ පුතණුවන්ගේ පවුල්වල සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයෙන් දරුවේ කමලා මන්ත්‍රීගේ මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලුම මහා සංඝරත්නයට තනගාරිකා මෑණියන් වහන්සේලාට ඒ වගේම පැවිදි අපේක්ෂක දූ දරුවන් ඇතුළු හැම දිනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරණී පින්තුන්ටත් නොයෙක් කරුණ උපකාර කළ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.